අපි ඊළඟට කතා කරන්න යන්නේ ධ්වනිය ගැන. ධ්වනිය කියලා කියන්නේ මොකක්ද? අන්වායාම තරංගයක්. මේ අන්වායාම තරංගය ගැන අපි තවදුරටත් විශ්ලේෂණය කරනවා. එතකොට පුතේ ශ්‍රවණය නැමැති සංවේදනය ඇති කරනු ලබන ශක්තිය තමයි ධ්වනිය කියලා කියන්නේ. ශ්‍රවණය අපිට ඇහෙන්නේ මෙන්න මේ ධ්වනිය කියන ශක්තිය නිසා. හරිනේ? උදාහරණයක් ගත්තොත් දකුණු ඇමරිකාවේ වාසය කරන හයිලා මැඩියන් වර්ගය තව බෙල්ලට යටින් පිහිටි බැලුනයක් මෙන් පිම්බීමට හැකි කොටස මගින් තමන්ගේ හඬ වැඩි කරගන්න. ගෙම්බ නිකම් පුම්බ ගන්නවාගේ කියලා හොඳ සද්දයක් පිට කරන්න ඕනේ පුතේ. අන්න එතකොට තමන්ගේ ශබ්දය පිට කරන්න හැකියාව එයාට වැඩි වෙනවා. එයාගේ බෙල්ල යටින් තියෙන බැලුනයක් වගේ කොටස ගොඩක් පුම්බ ගත්තට පස්සේ. මෙන්න මේ ක්‍රියාවලිය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ හයිලා කියන මැඩියාගේ මෙන්න මේ ක්‍රියාවලිය කරන්න පුළුවන් එයාගේ පිරිදි සත්වයාට පමණයි. මෙම මැඩිවර්ගය නගන හඬ වෙනත් මැඩිවර්ගයක නගර හඬ මේ දස් ගුණයක වාරයක් වැඩිල්ලු. ශරීරය අවයවක කම්පනය මගින් ශබ්ද නිකුත් කිරීම හැකියාව බොහෝ සතුන්ට ඇත. අපේ ශබ්ද පිට වෙන්නේ කොහොමද? අපේ තියෙනවා මොකක්ද? ශ්වාසනාලයට ඉදිරියෙන් ස්වරාලය කියන කොටස. ස්වරාලය තියෙන මොනවද? ස්වර තන්ත්‍ර කම්පනය වීමෙන් තමයි අපේ ධ්වනිය නිපද වෙන්නේ. ඒ වගේම තමයි උගලොන්ට ඇහෙලා තියෙනවද දන්නේ මීමැස්සෙක්ගේ ගුමු ගුණාද මීමැස්සෙක් ගාවින් කියලා ගුමු ගුමු හඬ අපිට ශ්‍රවණය කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඒ මීමැස්සගේ තටුවල චලනය, වේගවත් චලනය. ඒ තටුවල වේගවත්භාවය කොතරම්ද කියනනම් ඒක ධ්වනි ශක්තියක් නිපදවන්න සමත් වෙලා තියෙනවා. ඒ අනුව ගත්තොත් තන්තු පටල හෝ දඬුමක් කම්පනය මගින් ශබ්ද නිකුත් කරන්න හැකියාව තියෙනවා. තන්තු පටල හා දඬු කම්පනය මගින් ශබ්ද නිකුත් කරන්න හැකියාව තියෙනවා. පුතේ ඊළඟට ගත්තොත් ධ්වනි තරංග ප්‍රචාරණය. කොහොමද මේ ධ්වනි තරංගයක් ප්‍රචාරණය වෙන්නේ? අපි මෙන්න මේ කොහොමද මේ ධ්වනි තරංගය ප්‍රචාරණය වෙන්නේ කියන එක නිරීක්ෂණය කරන්න, අධ්‍යයනය කරන්න ශබ්ද විකාශනයකින් නිකුත් වන ධ්වනි තරංගයක් සලකලා බලමු. ශබ්ද විකාශනයකින් ධ්වනි තරංගයක් නිකුත් වන්නේ එහි ඇති ප්‍රාචීරයක් කම්පනය වන විටයි. ඔයගොල්ලෝ දන්නවා බෆල් එකක් කියලා කියන ස්පීකර් එකක් කියලා කියන ස්පීකරේ ඉස්සරහා තියෙන පොඩි පටලයක්. දැන් ඒක අපි යම්කිසි විදිහට රේඩියෝ එක නැත්නම් තමන්ගේ ස්පීකර් එක ඔන් කරාට පස්සේ ඒ ප්‍රාචීරය නැත්නම් ඉදිරිපස තියෙන පටලය වේගයෙන් ඉහළ පහළ කම්පනය වීම සිදු වෙනවා. එවැනි කම්පනයක් ඇතිවීමට පෙර මෙන්න මේ පල්ලෙහා තියෙන විදිහට තමයි මේ ප්‍රාචීරය මෙන්න මෙතනින් මේ පේන්නේ ස්පීකර් එකේ තියෙන ප්‍රාචීරය. මේ ප්‍රාචීරය කම්පනය කරන්න කලින් මෙන්න මේ මාධ්‍යයේ අංශු පිහිටන විදිහ තමයි මේ. ආඹු ලෙස මාධ්‍යයේ අංශු පිහිටනවා. එතකොට ඊළඟට බලුවොත් මේ ප්‍රාචීරය කම්පනය ආරම්භ වන්නේ ඒ දකුණු දෙසට චලනය වෙයි. කියන්නේ ඉස්සෙල්ලාම ප්‍රාචීරය ඉදිරියට චලනය වෙනවා කියලා හිතුවොත්. මේ ප්‍රාචීරය මේ තියෙන මූලික අවස්ථාව ඊට පස්සේ මේ ප්‍රාචීරය ඉදිරියට චලනය වුණොත් මොකද වෙන්නේ? මෙතන තියෙන අංශු ටික ඔක්කොම ඉස්සරහට තල්ලු වෙලා යනවා. ඒ කියන්නේ අංශු වල ඝනත්වය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට අංශු වල ඝනත්වය වැඩි වෙනවා. ඒ වගේම තමයි ප්‍රාචීරය විසින් මේ අංශු ටික ඉස්සරහට තල්ලු කිරීමක් කියලා කියන්නේ. එතකොට එයාට ශක්තියක් ලබා දීලා. එතකොට මේ ප්‍රාචීරයෙන් වායු අණු වලට ලැබූ චාලක ශක්තිය නිසා මේ වායු අණු ඉදිරියට චලනය වෙනවා. ඉන්පසු එම අණු ඉදිරියේ ඇති වායු අණු සමග ගැටිලා ඒවත් එක්ක සම්පීඩන ප්‍රදේශයක් ඇති කරගෙන මේ වායු අංශු ඉදිරියට ගමන් කිරීම සිදු වෙනවා. ඊට පස්සේ මේ කම්පනය වන ප්‍රාචීරය වම් පසට ගමන් කරන විට දැන් මුලින්ම දකුණු පැත්තටනේ ගියේ. මේ තියෙන B කොටසේ දකුණු පැත්තට ගියා. ඊට පස්සේ මේ ආපහු මොකද වෙන්නේ? මේ ප්‍රාචීරය කියන්නේ කම්පනය වීමක් සිදු වෙන කම්පනයක් කියන්නේ මධ්‍ය අක්ෂය වටේ දෙපසට සිදුවන චලනයක් නේ. මුලින් දෙපසට සිදුවන චලනයේදී දකුණු පැත්තට ඉස්සෙල්ලා චලනය වුණා. ඊට පස්සේ දැන් ආපහු මෙයා මොකද වෙන්නේ? වම් පැත්තට චලනය වෙනවා. ඒතර වම් පැත්තට චලනය වීමේදී මොකද වෙන්නේ? වායු අංශු වල ඝනත්වය නේද? මේ වායු අංශු වල පිහිටීම වෙනස් වුණා. වායු ඝනත්වය අඩු වුණා නේද? ඒතර ඝනත්වය අඩු වීම සිදු වුණා. අන්න ඒ වගේ ප්‍රදේශයකට කියනවා මේ ප්‍රදේශයට කියනවා මොකද්ද? විරලණයක් කියලා. ඒතර මේ වායු වල ඝනත්වය වැඩි වුණා. එයාට කියනවා අපි සම්පීඩනයක් කියලා. මෙතන වායු ඝනත්වය අඩු වෙන අවස්ථාවේදී එයාට කියනවා විරලණයක් කියලා. ඊළඟ අවස්ථාව මොකක්ද වෙනව? නැවත ප්‍රාචීරයේ දකුණට චලනය වෙනකොට මොකද වෙන්න ඕන?
මෙන්න මේ D කොටසේ ආකාරයට නැවතත් සම්පීඩනයක් ඇති වෙනවා. එතකොට මුලින් පැවති සම්පීඩනය මෙතන තියෙනවා. ඊළඟට ආව විරලයක් වුණා. නැවත සම්පීඩනයක් වෙනවා. එතකොට මට කියන්නකො ඊළඟ වතාවේදී වමට චලනය වීමේදී මොකද වෙන්නේ? නැවතත් විරලයක් ඇති වෙනවා. ආපහු දකුණට චලනය වෙනවනම් සම්පීඩන. එහෙනම් සම්පීඩන විරල. සම්පීඩන විරල. සම්පීඩන විරල විදියට තමයි මෙන්න මේ අන්වායාම තරංගය සම්ප්‍රේෂණය වෙන්නේ. හරිනේ. එතකොට අන්වායාම තරංගයක් නිර්මාණය කරන්න කියලා ඔයගොල්ලෝට ප්‍රශ්නයක් ආවොත් ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට සම්පීඩන හා විරලන මගින් තමයි අන්වායාම තරංගය නිර්මාණය කරන්න ඕනේ. යම් කිසියකින් આવොත් අන්වායාම තරංගයක ප්‍රස්ථාරක නිරූපණය අන්න ඒක සයිනාකාර වක්‍රයක් වෙනවා. එතකොට මේක හොඳට ඔළුවේ තියාගන්න. යම් කිසි වේගකින් කිව්වොත් අන්වායාම තරංගයක් අඳින්න කියලා ඔයගොල්ලෝ අඳින්න ඕනේ විරලන සහ සම්පීඩන අසුරින්. හැබැයි තරංගයේ ප්‍රස්ථාරක නිරූපණයක් කිව්වොත් එතනදී ඔයගොල්ලෝ සයිනාකාර වක්‍රයක් අඳිනවා. හැබැයි තීරයක් තරංග වලට මේ දෙකම එකක්. වේදස වෙන්නේ x හා y අක්ෂය විතරයි. ප්‍රස්ථාරක නිරූපණයේදී x අක්ෂයට කාලය ගන්නවා, y අක්ෂයට විස්ථාපනය ගන්නවා. තරංගයක් නිර්මාණයේදී ආරම්භක ලක්ෂයේ සිට ඇති දුර x අක්ෂයට ගන්නවා, විස්ථාපනය y අක්ෂයට ගන්න. ඔන්න තමයි වෙනස. උන්ට මතක තියාගන්න අපි ප්‍රශ්න කරනකොට. එතකොට එහෙනම් ධ්වනි තරංගයක් අපි නිර්මාණය කරනවා නම් අපිට සම්පීඩන හා විරලන යොදා ගන්න වෙනවා. ඊළඟට මෙන්න මේ ධ්වනි තරංගයේ ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍යයිද? ධ්වනි තරංගයේ ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍යයිද කියලා බලන්න තමයි අපි ඊළඟට හදන්නේ. Let us suspend an electric bell inside an airtight glass bell jar. මේ තියෙන්නේ ගන්ටා සරාව. එතකොට මේ ගන්ටා සරාවට විදුලි සීනුවක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ විදුලි සීනුව මේ විදිහට බැටරි එකට සම්බන්ධ කරලා ස්විච් එකට සම්බන්ධ කරලා තියෙනවා. And connected to a vacuum pump. ඊටසේ රික්ත පොම්ප එකට මෙන්න මේ ගන්ටා සරාව. Now switch it on. මේ තියෙන්නේ රික්ත පොම්ප එකට මේ විදිහට සම්බන්ධ කරලා තියෙනවා. As the electric bell circuit is completed, the loud sound of bell is heard repeatedly. We can also see the රික්ත පොම්පේ ක්‍රියාත්මක වෙන්නේ විදුලිය මගින්. අපි බලමු මුලින්ම වෙන මේ සීනුව විදුලි සීනුව ක්‍රියාත්මක වෙනවද? hammer striking the gong repeatedly. Now let us slowly remove the air from the bell jar using the vacuum pump. The intensity of sound රික්ත පොම්පේ පාවිච්චි කරලා මොකද කරන්නේ? අර ගන්ටා සරාව තුල තියෙන වායු ටික ඉවත් කිරීමක් සිදු කරගමු. sound is decreasing. සත්‍ය අඩු වෙනව නේද? The sound is so feeble now. අඩු වෙනව නේද? දැන් ඇහෙනවද? Oh, ඇහෙන්නේ නැතුව ගියා. අපි බලමු. let us suspend an electric bell inside an airtight glass bell jar and connect it to a vacuum pump. Now switch it on. As the electric bell circuit is completed, the loud sound of bell is heard repeatedly. We can also see the hammer striking the gong repeatedly. Now let us slowly remove the air from the bell jar using the vacuum pump. The intensity of sound is decreasing. The sound is so feeble now. Oh, ඒ කියන්නේ බුදුදුවේ ධ්වනි තරංග ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍යයි නේද? අතන ගන්ටා සරාවේ තියෙන වාතය රික්ත පොම්පේ මගින් ඉවත් කරපු නිසා මොකද වුනේ? බෙල් එකේ ශබ්දය අපිට ධ්වනිය ශබ්දය පිටතට මේ සම්ප්‍රේෂණය වුණේ නැහැ. එහෙනම් ගන්ටා සරාව තුල පිටතට ධ්වනිය සම්ප්‍රේෂණය වෙන්න හේතුව මුලින් එහි තිබ්බ වාතය. එහෙනම් ධ්වනිය ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍යයි. එතකොට මේ ධ්වනි ප්‍රචාරණය වෙනවා නම් ධ්වනිය ප්‍රචාරණය වෙනවා කියන එක ධ්වනි ප්‍රචාරණයේදී එයාට වේගයක් තියෙන්න ඕන. බලමු ප්‍රචාරක මාධ්‍ය අනුව ධ්වනියේ වේගය වෙනස් වෙන හැටි. දැන් උදාහරණයක් විදිහට සෙල්සියස්ක බිඳුවේ තියෙන වාතයට සෙල්සියස්ක බිඳුවේදී වාතය හරහා ධ්වනිය ගමන් කරනවා 330 තප්පරයට මීටර් වේගයකින්. හැබැයි උෂ්ණත්වය වැඩි වෙනකොට මොකද වෙලා තියෙන්නේ? ධ්වනි තරංගයේ වේගය ටිකක් වැඩි වෙලා තියෙනවා. ජලයේදී 1400ක වේගයකින්
සම්ප්‍රේෂණය වෙනවා. වානේ දණ්ඩකදී තප්පරයට මීටර 5000ක අධික වේගයකින් සම්ප්‍රේෂණය වෙනවා. එතකොට වාතයට වඩා ජලයේදී වේගයෙන් සම්ප්‍රේෂණය වෙනවා. ජලයට වඩා ඝන මාධ්‍යයේදී ධ්වනිය සම්ප්‍රේෂණය වෙන වේගය වැඩි වෙලා තියෙනවා. එතකොට අපි බැලුවොත් ධ්වනියේ ලාක්ෂණික මොනවද? ධ්වනියේ ලාක්ෂණික කතා කරොත් පුතේ අපි කතා කරන ප්‍රධාන සාධක තුනක් ගැන. මොකද තාරතාවය, හඬේ සැරසා ධ්වනි ගුණය. හරි. තාරතාවය කියලා කියන්නේ මොකද්ද? තාරතාවය කියලා කියන්නේ ධ්වනි තරංගයේ සංඛ්‍යාතය මත රඳා පවතින සංවේදනයක්. එයාගේ සංඛ්‍යාතය වැඩි වෙනකොට තාරතාවය වැඩි වෙනවා කියලා කියනවා. දැන් ඔය ඔගොල්ලෝ දැකලා ඇතිනේ සංගීත තරංගවලදී කියනෝනේ ඔයාගේ පිච් එක මදි ආවේ නෑ ඒ ස්වරයට. ඒ කියන්නේ එයාගේ පිච් එක කියලා කියන්නේ මොකද? මේ තාරතාවයටනේ. ඔයගොල්ලන්ට මතකද ටින්ටින් කාටුන් එක? ඒකේ ඉන්න මැඩම් කැස්ට්‍රොෆියෝරේ නේද? එයා ඔපෙරා ගායිකාව. එයාගේ ශබ්දයට මොකද වෙන්නේ? අහල පහල තියෙන වීදුරු ටිකක් කුඩු වෙලා යනවා. හේතුව තමයි එයාගේ ධ්වනියේ තියෙන තාරතාවය වැඩි බව. ඒ කියන්නේ තාරතාවය කියලා කියන්නේ සංඛ්‍යාතය මත රඳා පවතින සංවේදනය. එයාගේ තාරතාවය වැඩි කරනවා කියලා කියන්නේ සංඛ්‍යාතයත් ඉබේම වැඩි වෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා පුතල දුල දන්නවා පුරුෂයෙකුගේ ධ්වනියේ තාර්තාවයට වඩා කාන්තාවකගේ ස්ත්‍රියකගේ ධ්වනියේ නිකුත් වෙනු ලබන තාරතාවය වැඩි, සංඛ්‍යාතය වැඩි. ඊළඟට ගත්තොත් හඬේ සැර. හඬේ සැර කියලා කියන්නේ පුතේ ධ්වනි තරංගයේ රැගෙන යන ශක්තිය අනුව කනට දැනෙන සංවේදනය. ඒක තව විදිහකට කියන්නත් පුළුවන් මෙහෙම. මොකද්ද? ධ්වනි තරංගයේ විස්තාරය අඩු වැඩි වීම මත අපිට කනට දැනෙන සංවේදනයක් ලෙස හඬේ සැර ගන්න පුළුවන්. අපි මේ විදිහට හිමින් කතා කරොත් සහ හයියෙන් කතා කරොත් මොකද වෙන්නේ? අර ශක්තිය වැඩි වුණානේ. හිමීට කතා කරන වෙලාවෙ සහ හයියෙන් කතා කරන මේ අවස්ථා දෙකේදී මොකද වෙන්නේ? අර විස්තාරය වැඩි වෙනවා. එතකොට ඒ අනුරූපීව ධ්වනි තරංගයේ රැගෙන යන ශක්තිය ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට වැඩි දුරක් අපි මේ විදිහට කතා කරොත් ගොඩක් දුරකට ඇහෙන්නේ නැහැ. ඔයගොල්ලෝ චෙක් කරලා බලන්න. අන්න ඒ අවස්ථා දෙකේදී මොකද වෙන්නේ? සම්ප්‍රේෂණ ශක්ති දෙකක්. සම්ප්‍රේෂණය වන දුර දෙකක්. එහෙනම් හඬේ සැර එතනින් වෙනස් වෙලා තියෙන. හඬේ සැර කියලා කියන්නේ මොකද්ද? ධ්වනි තරංගයේ රැගෙන යන ශක්තිය අනුව කනට දැනෙන සංවේදනයක්. ඒක විස්තාරය මතද රඳා පවතිනවා. ඊළඟට අපි බැලුවොත් මොකද්ද ධ්වනි ගුණය කියලා කියන්නේ? පුතේ ඔයගොල්ලෝට සංගීත කණ්ඩායමක් විසින් සිදු කරන ලබන වාදනයකදී ඔයගොල්ලන්ට කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද්ද? මේ වාදනය කරන්නේ වයලීනය, මේ වාදනය කරන්නේ සිතාරය, මේ වාදනය කරන්නේ බටනලාව. ඇයි ඒ බාණ්ඩ වෙන් කර ගැනීමට ඒගොල්ලොන්ට අපිට හැකි වුණේ? අන්න ඒ වෙන් කර ගැනීමට ඇති හැකියාව තමයි ධ්වනි ගුණය කියලා කියන්නේ. මොකද හේතුව ඒ ශබ්ද තරංග ඒ බාණ්ඩය මගින් නිකුත් කරන ලබන ශබ්ද තරංගවල හැඩය එකිනෙකට වෙනස්. ඒවා අනුව ඒ විවිධ හැඩයන් නිසා ඒ බාණ්ඩවලට අනුරූපීව ඇති හැඩය නිසා කනට දැනෙන සංවේදනයත් වෙනස් වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ ශබ්දයක තරංගයේ හැඩය අනුව කනට දැනෙන සංවේදනය තමයි ධ්වනි ගුණය කියලා කියන්නේ. එහෙනම් අපේ පුතල දූලට තේරෙනවා ඇති මොකද්ද ධ්වනියේ ලාක්ෂණික තාරතාවය කියන්නේ, හඬේ සැර කියලා කියන්නේ සහ ධ්වනි ගුණය කියලා කියන්නේ. තාරතාවයේ සංඛ්‍යාතය මත රඳා පවතින, හඬේ සැර තරංගයේ ශක්තිය නැත්නම් විස්තාරය මත රඳා පවතින, ධ්වනි ගුණය තරංගයේ හැඩය මත රඳා පවතින. ඊළඟට ගත්තොත් මොකක්ද ශ්‍රව්‍යතා පරාසය කියලා කියන්නේ? දුවපුතේ ශ්‍රව්‍යතා පරාසය කියලා කියන්නේ යම් පුද්ගලයෙකුට හෝ සතෙකුට ශ්‍රවණය කළ හැකි ධ්වනි සංඛ්‍යාත පරාසය. දැන් පුතාලා දුවලා දන්නවා අපිට හැම ධ්වනි
ශබ්දයක්ම හැම ධ්වනියක්ම ධ්වනි තරංගයක්ම ශ්‍රවණය කරන්න බෑ. අපිට ශ්‍රවණය වන සංඛ්‍යාත පරාසයක් තියෙනවා. අපිට ශ්‍රවණය කළ හැකි. එතකොට ගත්තොත් මිනිසාගේ ශ්‍රව්‍යතා පරාසය හර්ට්ස් 20ත් 20000ත් අතර වෙනවා. එතනදී හර්ට්ස් 20ට වඩා අඩු ධ්වනි අදෝධ්වනි ලෙසත් හර්ට්ස් 20000ට වඩා වැඩි ධ්වනි අතිධ්වනි ලෙසත් හඳුන්වනවා. එතකොට හාවා ඩොල්ෆින් වවුලා වැනි සතුන්ට හර්ට්ස් 20000ට වැඩි අතිධ්වනි තරංග ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ වගේම අලියට හර්ට්ස් 20ට වඩා අඩු ධ්වනි තරංග ශ්‍රවණය කරන්න පුළුවන්. එතනින් ගියොත් වවුලා පුතේ වවුලා අපි දන්නවා නිසාචර සත්වයෙක්. එතකොට වවුලා රාත්‍රී කාලයේදී බාධක මගහරවාගෙන පියාසර කරන්න මෙන්න මේ අතිධ්වනි තරංග යොදා ගනු ලබනවා. ඊළඟට ගත්තොත් අතිධ්වනි තරංගවල මිනිසාට ඇති ප්‍රයෝජන. අතිධ්වනි තරංග කියලා කියන්නේ මොනවද? හර්ට්ස් 20000ට වඩා වැඩි ධ්වනි තරංග සංඛ්‍යාතය හර්ට්ස් 20000ට වඩා වැඩි සියලුම ධ්වනි තරංග අපි ගන්නවා මොනවද? අතිධ්වනි තරංග විදිහට. උදාහරණයක් විදිහට මුහුදේ අවශ්‍ය තැන්වල ගැඹුර සෙවීම සඳහා අපිට මේ අතිධ්වනි තරංග ඕන වෙනවා. මේ සඳහා නැව්වල භාවිත කරනවා සෝනාර් කියන උපකරණය. දැන් උදාහරණයක් විදිහට නැවක පතුලට යවන ලද පතුලට සම්ප්‍රේෂණය කරන ලද අතිධ්වනි තරංගයක් තප්පර 4කදී නැවත පරාවර්තනය වෙලා ඇවිල්ලා තියෙනවා. එතකොට මුහුදු ජලයේදී ශබ්දයේ වේගය මොකක්ද ඇවිල්ලා තියෙන්නේ 1500 තප්පරයට මීටර. ඒක තප්පර 4කදී ධ්වනිය ගමන් කරලා තියෙන දුර. මෙතනට මේ යොදාගෙන තියෙන්නේ මොකක්ද? වේගය සමානයි දුර බෙදීම කාලය. එතකොට දුර සමානයි වේගය ගුණ කිරීම කාලය. එතකොට එතනදී අපිට දුර එනවනේ. يعني ගිහිල්ලා එන්න ගමන් කළ දුර නේ වස්තුව ගමන් කළ දුරනේ. ඒක ගියා ආවා කියන කොටස් දෙකම මේකට අන්තර්ගත වෙනවා. ඒ නිසා අපිට ගැඹුර හොයන්න නම් ඒකෙන් හරි අඩක් ගන්න වෙනවා. ඒ නිසා 1500 ගුණ කිරීම 4 බෙදීම 2 විදිහට ගත්තේ ඒකයි. එතකොට අපිට උත්තරේ එනවා මීටර කීයද? 3000. එතකොට ඔන්න එහෙනම් අපි අතිධ්වනි තරංග වල පළවෙනි ප්‍රයෝජනය අපි ගත්ත මොකද්ද? මුහුදේ අවශ්‍ය තැන්වල ගැඹුර සෙවීම. ඊළඟට බැලුවොත් අතිධ්වනි තරංගවල ප්‍රයෝජන විදිහට අතිධ්වනි තරංග මගින් ගර්භණී මවකගේ ගර්භාෂය හා ගර්භාෂය තුළ සිටින දරුවාගේ තත්ත්වය නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම අතිධ්වනි තරංග මුත්‍රා ගල් තිබෙන ස්ථාන මතට යැවීමෙන් එම මුත්‍රා ගල් හෙවත් කැල්සියම් ඔක්සලේට් ස්පටික කම්පනය කොට පුපුරවා හැරීම එම තරංග රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන අවස්ථාවක් ලෙස ගන්න පුළුවන්. අපි බලමු මෙන්න මේ ක්‍රමයට කියනවා ලිතෝට්‍රිප්සි ක්‍රමය කියලා. මෙන්න මේ පුපුරවා හැරීම කැල්සියම් ඔක්සලේට් අතිධ්වනි තරංග මගින් පුපුරවා හැරීම අපි බලමු කොහොමද මේක සිද්ධ කරන්නේ කියලා.
ඉතින් අපි ඊළඟට බලමු අපිට තියෙන්නේ සංගීත භාණ්ඩ. සංගීත භාණ්ඩ ගත්තොත් පුතේ දුවේ තත් භාණ්ඩ, සමාගාත භාණ්ඩ හා සුෂිර භාණ්ඩ කියලා කොටස් තුනකට බෙදෙනවා. තත් භාණ්ඩ, සමාගාත භාණ්ඩ හා සුෂිර භාණ්ඩ. තත් භාණ්ඩ කියලා කියන්නේ තත් කම්පණය වීමෙන් හඬ නිපදවන ලබන භාණ්ඩ. තත් භාණ්ඩ කියලා කියන්නේ මොනවද? තත් කම්පණය වීමෙන් හඬ නිපදවන ලබන භාණ්ඩ. එනට සමාගත භාණ්ඩ කියල කියන්නේ පටල හෝ දඩු කම්පනය වීම මගින් හඬ නිපදවන ලබන භාණ්ඩ වලට අපි කියනවා සමාගත භාණ්ඩ. සුෂිර භාණ්ඩ කියල කියන්නේ වාකන්ද කම්පනය මගින් හඬ නිපදවන ලබන භාණ්ඩ. එතවට පුදේදුවේ තත් භාණ්ඩවල සංඛ්‍යාතය වැඩි කරගන්න නම් තත් භාණ්ඩවල සංඛ්‍යාතය වැඩි කරගන්න නම් තන්තුවල දිග අඩු කරගන්නවා. ආතතිය වැඩි කරගන්නවා. ඒවගේ තම ඒකීය දිගතිස්කන්දේ අඩු කරගන්න ගැන තත්වල ගණකම ඒකී දිගස්කන්ද කෙන ගණකම අඩු කරගන්න ඕන. ඒවගේ තමයි සමාගාත භාණ්ඩවල කොහොමද සංඛ්‍යාතය වැඩි කරගන්න. ඒ සඳහා පටලයේ වර්ගඵලය සහ වර්ගඵලය අඩු කරගන්න ඕන. ආතතිය වැඩි කරගන්න ඕන. ඇලෙන පල්ලේ වර්ගඵලය අඩු කරගන්න ඕන. ආතතිය වැඩි කරගන්න ඕන. ඉලට ගත්තොත් සුෂිර භාණ්ඩවල වායකන්දේ දිග අඩුවන විට තමයි සංඛ්‍යාතය වැඩිවීම සිදුවන්නේ. තත් භාණ්ඩවලට උදාහරණ විදිහට අපිට වයිලීනය, සිතාරය, ගිටාරය ගන්න පුළුවන්. ඒ වගේ තමයි සභාගාත භාණ්ඩවල සඳහා තබ්ලාව, බෙරය, දවුල අපිට ගන්න පුළුවන්. සුෂිර භාණ්ඩවල උදාහරණ විදිහට ගත්තොත් හොරණෑව, බටනලාව, සැක්සෆෝනය අපිට ගන්න පුළුවන්. ඉතින් මෙච්චර වෙලා ඔගොල්ලොන්ගේ පාඩම නිවරදිව ග්‍රහණය කරගත්ත කියල හිතනවා. ඒවාගේ උගලට යම්සි ගැටලුවක් ඇල්ලලුතිය නොන උලට විලසන්න පුළුවන් මගේ YouTube channel එකේ උකට කමෙන්ට් එකක් දාලා ප්‍රශ්න ආන්න පුළුවන්. එහෙම නැත්නම් දිනතු දානගම කියන මගේ Facebook account එකට message එකක් හෝ කමෙන්ට් එකක් පෝස්ට් එකක් දාලා නැත්නම් විදුලය මගේ page එක තියෙනවා. page එකට ඔයගොල්ලන්ට like කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ තියෙන ගැටලු මම ඉදිරියේදී මේ වගේ තවත් පාඩම් විශාල ප්‍රමාණයක් ඔයගොල්ලන්ට ගෙනෙන්න බලාපොරොත්තු වෙන වගේ බස්නාහිර පළාත් සභා පේපර් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳිලා ඉන්න විදුදය සමග ඔයගොල්ලන්ට මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය ලියන දුව පුතාලා විශේෂයෙන්ම ඉතින් ඔයගොල්ලන්ට සුබ දවසක් වේවා. ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා.